හරිද? ගිය සතියේ පන්තියට හරියට සම්බන්ධ වුණා නම් පුතාලට මේ ගාන හදන්න පුළුවන් වෙන්න ඕන. ඇත්තටම මේ ගාන හදන්න බැරි නම් ඔබ වහාම ගිය සතියේ රෙකෝඩින් එක බලන්න. එතකොට දාලා තියෙන්නේ. මේ ගාන හදන්න බැරි නම් ගිය සතියේ රෙකෝඩින් එක හරිනේ? හරි. බලාගෙන ඉන්න. සුපිරි ගානක් දෙන්නේ කලබල නැතුව හදන්න. හදලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉස්සෙල්ලා ගාන ලියා ගන්න. ගාන ලියා ගන්න මාත් එක්ක. ලියා ගන්න. y සමානයි ඍණ 3x වර්ග. ශ්‍රිතය ගාන ලියා ගන්න. පස්සේ හදන්න. ඕකේ රෝමි ලක්කන් එකතු y සමානයි ඍණ 3x වර්ග ශ්‍රිතය ඍණ 3 ධන 3 පොඩකින් ඍණ 2 ධන 2 ඍණ 2 ධන 2 එක්සි පරාසය තුල නැත්තම් මේක වචනයෙන් කිව්වොත් ඍණ 2 සිට ධන 2 තෙක් එක්සි පරාසය තුල නිර්මාණය කරන්න. ඒ කියන්නේ අඳින්න. ප්‍රස්ථාරය අඳින්න. ඊළඟට රෝමි ලක්කම් 1 වගු දෙන්නේ නැහැ. වගු ඔබ ගහ ගන්න ඕන. රෝමි ලක්කම් 1 මෙම ශ්‍රිතයෙහි සමමිතිකක්ෂයේ සමීකරණය ලියා දක්වන්න. මෙම ශ්‍රිතයෙහි සම්මිතිකක්ෂයේ සමීකරණය හරි. හරිනේ. පළවෙනි එක මෙම ශ්‍රිතයේ සම්මිතිකක්ෂයේ සමීකරණය ලියා දක්වන්න. දෙවෙනි එක රෝමි ලක්කම් 2 මෙම ශ්‍රිතයෙහි උපරිම ලක්ෂයේහි ඛණ්ඩාංකය ලියා දක්වන්න. මෙම ශ්‍රිතයෙහි උපරිම ලක්ෂයේහි ඛණ්ඩාංකය ලියා දක්වන්න. උපරිම ලක්ෂයේහි ඛණ්ඩාංකය ලියා දක්වන්න. උපරිම ලක්ෂය ඛණ්ඩාංකය ලියා දක්වන්න. උපරිම ලක්ෂයේහි ඛණ්ඩාංකය ලියා දක්වන්න. හරි. ඕකේ. හරි. පුතේ කිසිම ලෙසකින්වත් පන්තියෙන් අයින් වෙන්න එපා. අද තමයි මැච් එක තියෙන්නේ. සුපිරිම මැච් එක තියෙන අද. අදින් ප්‍රස්ථාර ඉවරයි. හරිනේ? හරි. ඒ හින්දා ටක් ගාලා අඳින්න බලන්න ඉක්මන් කරන්න. ප්‍රස්ථාර කොලයක් අරගෙන අඳින්න බලන්න. ඉක්මන් කරන්න. ප්‍රස්ථාර කොලයක් අරගෙන අඳින්න බලන්න. හරි. බලා ගන්න. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ඔබට ඇවිල්ලා ඇති. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක්. අත උසන්න මේ වගේ ප්‍රස්ථාරයක් ආවන ඔබ සැබෑ දක්ෂයෙක්. ගිය සතියේ උදයංග සර්ගේ පන්තියට සම්බන්ධ වුණා නම් ඔබට මේක ඉතාමත් චූටි දෙයක්. සියුම් දෙයක්. හරි? හරි. දැන් අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ සමමිතිකක්ෂයේ සමීකරණය පුතාලට ගිය සතියේ කියලා දුන්න උදයංග සර් මේ ප්‍රස්ථාරයේ සමමිතිකක්ෂය කියන්නේ
හරි මැද රේඛාව. ඒ කියන්නේ පුතේ ප්‍රස්ථාරය අල්ලලා දෙකට නැවුවොත් මැදින් ඇති වෙන ඉර එහෙනම් සමමිතික අක්ෂය කියන්නේ y අක්ෂයනේ. නමුත් ගොංකමට y ලියන්න එපා. හරිද? සම්මිතික අක්ෂය ඇහුවොත් y අක්ෂය කියන්න. නමුත් ඔතන අහලා තියෙන්නේ සමමිතික අක්ෂය නෙවෙයි. ඔතන අහලා තියෙන්නේ පුතේ සමමිතික අක්ෂයේ සමීකරණය. එහෙනම් මතක තියාගන්න y අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුවයි. එහෙනම් පළවෙනි එකට උත්තරේ x සමානයි බිඳුවයි. අත උසන්නේ කාවන. ඊය සතියේ මම ඕක කියලා දීලා යවුවේ. සමමිතික අක්ෂයේ සමීකරණය ඇහුවොත් මේ වගේ ප්‍රස්ථාරවල අනිවාර්යෙන් x සමානයි බිඳුවයි. විභාගෙට අහන්නේ ඒක. සමමිතික අක්ෂය ඇහුවොත් y අක්ෂය. හරිනේ? සමමිතික අක්ෂයේ සමීකරණය ඇහුවොත් x සමානයි බිඳුව. සම්මිතික අක්ෂයේ සමීකරණය ඇහුවොත් x සමානයි බිඳුව. හරි. ඊළඟට කියනවා පුතේ ඊළඟට කියනවා උපරිම ලක්ෂී ඛණ්ඩාංකය. ඒ බලාගෙන ඉන්න. වැඩි වෙලා 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 උපරිම තැනට ගිහිල්ලා එතනින් අඩු වෙනවා. ඕක තමයි ප්‍රස්ථාරයේ ගමන් මාර්ගය. වැඩි වෙලා අඩු වෙනවා. එහෙනම් උපරිම ලක්ෂය කියන්නේ පුතේ මෙන්න මේ ඔළුවට ශීර්ෂයට උපරිම ලක්ෂය කියන්නේ මේකට පුතා. එහෙනම් උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය. එහෙනම් පුතාලා දන්නෝ මේක මූල ලක්ෂය. මූල ලක්ෂයේ ඛණ්ඩාංකය බිඳුව බිඳුව. එහෙනම් උත්තරේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකය බිඳුව බිඳුව. හරි නම් හරි දාගන්න. ගිය සතියේ ආපු නැති පැටියෙක් ඉන්නවනම් ගිය සතියේ ආපු නැති පැටියෙක් අනේ තෙන් සර් විතරයි අපිට පැටව් කියන්නේ. thank you sir. අනේ මේ ඉන්නෝ විගඩන්න නැතුව අහගෙන. ගිය සතියේ ආපු නැති පැටියෙක් ඉන්නවනම් දැනගන්න මෙන්න මෙතෙන්ට නම් 4ක් කියන. පුතාලා දන්න ඕනේ. දැන් ඔයාලගේ උනත් ඇඟේ තියෙන සමහර ඉන්ද්‍රියන් වලට එක එක නම් කියනු. ඔන්න දැන් වැරදි අවබෝධ ගන්න එපා. හරිනේ? එක දැන් ඇහැට උනත් ඇස දෙනෙත හරි නෙත මොකක් හරි කියනවනේ පුතා. අන්න ඒ වගේ මෙන්න මෙතෙන්ට මේ උපරිම ලක්ෂයේ ඛණ්ඩාංකයට කියන නම් 4ක්. නම් 4ක් පට බැඳලා තියෙනවා. ලියා ගන්න දන්නේ නැති කාණ්ඩේ පළවෙනි එක ගිය සතියේ මම කියලා දුන්නා. හැරුම් ලක්ෂය දන්න කට්ටිය කියන්න. හැරුම් ලක්ෂය හැරෙන්නේ තැන. මෙතනින් තමයි හැරෙන්නේ. තව එකක් කියනවා. වර්තන ලක්ෂය. මෙතනින් තමයි වර්තනය වෙන්නේ. ගිහිලා වර්තනය කියන එක දන්නෝ. දර්පණයක සිද්ධ වෙන්නේ වර්තනය. වර්තනය හැරෙන තැන. වර්තන ලක්ෂය. ඊළඟට ශීර්ෂ ලක්ෂය. පුතාලා දන්නෝ සිංහල භාෂාවේ ශීර්ෂ කියන්නේ ඔළුවට. අර තෙල් ගාන මංගල්‍යයට කියන්නේ මොකද්ද? හිස තෙල් ගෑමේ මංගල්‍යයට තව එකක් කියනවා. නේ එහෙම එකක් කියනෝනේ. අර ඔට්ටුණු පළඳින එකට නෙමෙයි. ශීර්ෂාභිෂේකය කියනම එකක් කියනෝනේ. ශීර්ෂ කියන්නේ ඔළුව. එතකොට ප්‍රස්ථාරයේ ඔළුව මෙතන. ඒ හින්දා ශීර්ෂ ලක්ෂය කියලා කියනවා. තව එකක් යමක් කියනවා. තව එකක් කියනවා. උපරිම හෝ අවම ලක්ෂය. උපරිම හෝ අවම ලක්ෂය. ඒ මොකස උපරිම අවම දෙක පුතේ. පුතාලා දන්නෝ ප්‍රස්ථාරය එන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් උපරිම හැඩය. අනිත් එක මෙහෙමත් එන්න පුළුවන්. අවම හැඩය. අන්න උපරිම ලක්ෂය කියලා කියනවා මේවට කියන්නේ අවම ලක්ෂය. එන්න අඩුම වෙලා උඩට යනවා. හරිද? තේරුණාද? හරි. අද තමයි සුපිරි මාතෘකාව ලියන්න මාතෘකාව. පාඩමේ හදවත ඒ වගේම පාඩමේ අවසාන මාතෘකාව. පාඩම ඉවරයි. ලියන්න පාඩමේ අවසාන මාතෘකාව.
අවසාන මාතෘකාව y සමානයි ax වර්ග ධන හෝ ඍණ b ධන හෝ ඍණ ඒව ඕනේ y සමානයි ax වර්ග ධන හෝ ඍණ b ආකාරයේ ප්‍රස්ථාර විසඳීම ආකාරයේ ශ්‍රිත y සමානයි ධන හෝ ඍණ ax වර්ග ධන හෝ ඍණ b ආකාරයේ ශ්‍රිත ආකාරයේ ශ්‍රිත ආකාරයේ ශ්‍රිත ආකාරයේ ශ්‍රිත හරි පුතේ පෑන පැත්තකින් තියලා විනාඩියක් මට දෙන්න විනාඩියයි එකම එක විනාඩියක් මට දෙන්න මේ සර් දැන් අරක බැලුවම චුට්ටක් බය වෙනවා ඔස්සේ ඒක පොදු සූත්‍රනේ පොදු සූත්‍ර දැක්කම චුට්ටක් බය වෙනවා අහගෙන ඉන්න නමුත් මෙන්න පුතේ මගේ පුතාලා මේක ඇඳ මතකද පළවෙනියටම ඇඳපු සිතය ඕකට අලුතින් තුනක් එකතු කරනවා ඔන්න ඕක තමයි ශ්‍රිතය පැහැදිලිද අපි 2x වර්ග ඇඳා ඒකට අලුතින් තුනක් එකතු කරනවා අපි දැන් බලමු කොහොමද මේ ප්‍රස්ථාරය අඳින්නේ කියලා අහගෙන ඉන්න පුතේ අලුතින් එකතු වෙච්ච කෑල්ලෙන් දැන් මේක අපි දන්නවනේ මේක ගැන හොඳ අවබෝධයක් තියෙනවා මෙන්න මේ අලුතින් එකතු වෙච්ච කෑල්ලෙන් සිදුවෙන වෙනස කුමක්ද බලමු ඇඳලම තමයි බලන්න වෙන්නේ හරි අර රෙදි ගන්නවා වගේ ඇඳලා තමයි බලන්න වෙන්නේ බලාගෙන ඉන්න සුපිරියටම කියලා දෙනවා හරි පළවෙනි ගාන නිසා උදයංග සර්ගේ පස්සෙන් යන්න හරිද ඊළඟ ගණන් ඔක්කොම ඔබ යන්න මං යමන් නවතිනවා මට දැන් මහන්සි වයසයිනේ අවුරුදු දැන් 80 අනේ ඉන්න වරුණ නෑ 80 නෑ එච්චර නෑ හරි ඒ හින්දා මම නවතිනවා ගුරුවරයෙක් කරන්න ඕන පළවෙනි ගාන එක්කන් ගිහලා නවත්තන්න ඕන හරි ඔන්න දැන් මම පරාසෙ ලියනවා මේකේ මේක මම ලියමු ඍණ 3 සිට ධන 3 තෙක් ඍණ 3 සිට ධන 3 තෙක් ඍණ 3 සිට ධන 3 තෙක් එක්සි පරාසය ඍණ 3 සිට ධන 3 තෙක් එක්සි පරාසය නැත්නම් මේක අසමානතාව වලින් ලියන්න පුළුවන් ඔන්න ඔහම right දැන් පුතේ ඔන්න ඔය පරාසය තුල තමයි මේ ශ්‍රිතය අඳින්න හදන්නේ දැන් අපි ඔකට වගුවක් ගහගමු මං චුට්ටක් උදව් කරලා නවතිනවා හොඳේ x y මේකට කියන්නේ පරාස වගුව ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 හරි දැන් වැරදුනාට කමක් නැහැ කිසි කෙනෙක් ප්‍රස්ථාරයන් දින්න බෑ වගුව පුරවන්න වැරදුනාට කමක් නැහැ ඔට්ටුයි බලමු අභියෝගයක් මම දන්නවා මෙතන ගොඩක් ළමයි අභියෝග වලට කැමතියි පුළුවන් නම් අභියෝගේ පුළුවන් නම් වගුව පුරවන්න ඉක්මන් කරන්න
හරි. හරිද පුතේ? හරි. හරි. පුතේ වගුව පුරවන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මාත් එක බලා ගන්න. ඒ කියන්නේ ගිය සතියේ පන්තියට ආපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ පැත්ත බලන්න. අනික් කට්ටිය පුරවන්න. ගිය සතියේ පන්තියට එන්න බැරි වුණු කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේක චුට්ටක් බලා ගන්න. බලාගෙන. y සමානයි 2x වර්ග ධන 3 ලියන්න. මේක ලියන්න. ඊට පස්සේ මෙතන තියෙන x ඍණ 3නේ. මෙන්න මේ ඍණ 3 අරන් ගිහිල්ලා x ආදේශ කරන්න. වරහනක් දාලා ඍණ 3 වර්ගය ධන 3. එතකොට ඕනම පුතෙක් දන්නවා ඍණ 3 වර්ගය ධන 9යි. ඍණවල වර්ගය ධන. දෙවරක් 9 18යි. 18යි 3යි එකතු කරාම 21යි. එහෙනම් මෙතෙන්ට එන්නේ 21යි. අත උසන්නේ ඒක ආපු දරුවෝ. ආන්නේ විදියට ඍණ දෙක ආදේශ කළා මේක හොයන්න. ඍණ එක ආදේශ කළා මේක හොයන්න. විලි ලැජ්ජයි. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. හොයලා ඉවර කාණ්ඩේ සුපිරි. ප්‍රස්තාරේ අඳින්න එපා. විනාඩියක් ඉන්න මාත් එක්ක පළවෙනි ගානනේ. චුට්ටක් මාත් එක්ක යන්. පුළුවන් කෙනෙක් ඉන්න නම් අඳින්න ඉතින් අවුලකුත් නැහැ. සමහර දරුවෝ ඉන්න උද්‍යංග සර්ට වැඩිය දැනුම තියෙනවා. මම මොකෙද්ද? ඒ ළමයිගේ දැනුමත් එක්ක බලනකොට අනිවාර්යෙන් මට වැඩිය දැනුම ඔබට තියෙන්න ඕන. මම කරන්නේ ගණිතය විතරයිනේ. ඔයාලා විෂය 9ක් කරන්න ඕනේ. 9ෙම දැනුම ඔයාලට මට නෑ ඒව. හරි. ඉක්මන් කරන්න. පුළුවන් කෙනෙක් ඉන්නව නම් අඳින්න. මං අනිත් බැරි කාණ්ඩෙත් තල්ලු කරගෙන එන්න. මෙතෙන්ට එන්නේ 11ද? ඔව්. ඔව්. මෙවන් මේ මට උදව් කරන්න. මෙතෙන්ට එන්නේ කීයද? 5ද? සර් ඔක්කොම අවුලක් නෑ සර්. පොඩි අවුලක් තියෙනවා සර්. මොකද්ද? සර් මේ බිඳුව තමයි අවුල සර්. ඉතින් මැටි පුතේ බිඳුව මෙතෙන්ට දැම්මම මේ ඔක්කොම බිඳුව වෙනවනේ. බිඳුව කියන්නේ පට්ට වෛරස් එක. බිඳුව දැම්මම ඒ මුළු පදේම බිඳුව වෙනවනේ ඉව. මොන්ටිසෝරි ළමයි තු දන්නෝ. අර ගොම කලෙක් මොකද්ද? ගොම කලෙක නෙවෙයි. කිරි කලයකට ගොම බිඳුවක් වැටුනම කලෙම ඉවරයි නේව. අන්න ඒ වගේ. මෙතෙන්ට බිඳුව දැම්මොත් පදේම ඉවරයි. කලෙම ඉවරයි වගේ තමයි. එතකොට බිඳුවට 3ක් එකතු කරොත් 3යි. ආදරණීය දුවේ පුතේ කවදාවත් මතක තියාගන්න අරිත මතක තියාගන්න බිඳුව යට කවදාවත් බිඳුව එන්න බෑ. ඒ මේ වගේ ස්ථිතවල විශේෂ ලක්ෂණයක්. දැන් කලින් ස්ථිතවල කලින් ඇඳපු හැම ස්ථිතයකම බිඳුව යටින් බිඳුව ආවා. හැබැයි මේවයි එන්නේ නැහැ. ඒකට හේතුව මෙන්න මේ තුන නෙව. එක බිඳුවට 3 එකතු වෙනවා නෙව. එහෙනම් මෙතෙන්ට කීය දෙන්නේ? මෙතෙන්ට 5යි 11යි ඔබට පේනවා ඇති සමමිතියක්. පුතේ ඒ කියන්නේ මෙන්න මෙතනින් බලන්න. මෙතන 3 තියෙන්නේ. 3ට මේ පැත්තේ තියෙන ඔක්කොමයි මේ පැත්තේ තියෙන ඔක්කොමයි සමානයි. බලන්න නැද්ද කියලා. ඒකට තමයි කියන්නේ දීපාර්ශික සමමිතිය. ඒ නිසා තමයි අර අහන්නේ සමමිති කක්ෂය. බලන්න ඇඟට වදිනවා ඇති සුපිරියටම. මම මේ කියන දේවල්. හරි. දැන් ওই ප්‍රස්තාරය අඳින්න හදන්න. කරපු නැති කාණ්ඩේ චුට්ටක් වගුව පුරව ගන්න. අනික් කාණ්ඩේ මට ඉස්සර වෙන්න. මම බැරි කාණ්ඩේ තල්ලු කරගෙන උඩට එන්න. ඔයාලා ඉන්න තැන් වලට ඔයාලා යන්න. වගුව පුරව ගන්න. එතකොට සර් විභාගෙදී
ඔය විදියටම සම්මිතියක් එනවද නැතුව අනිවාර්යයෙන් විභාගෙදී අනිවාර්යෙන් ওই විදියට සම්මිතියක් එනවා. දැන් බලා ගන්න ප්‍රස්ථාර කොලේ මැනේජ් කරගන්න විදිය. ගිය සතිය ආපු නැති කෙනෙක් බලා ගන්න. අනික් කාණ්ඩේ ඕනේ නැහැ. ගිය සතිය ආවේ නැත්තම් පොඩ්ඩක් බලා ගන්න. දැන් ඔබේ ප්‍රස්ථාර කොලේ තියෙනෝනේ අන්න එතන. මේ හරියෙන් පටන් ගන්න ඍණ 4ෙන්. ඍණ 3 දෙකෙන් දෙකට ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 අන්නේ විදියට x අක්ෂය උඩින් ගහ ගන්න. පැන්සලෙන්. සමහර ළමයි ගොන්කමට ඉස්සෙල්ලම ගහනවා xy. ප්‍රස්ථාර ඉවරයි. එහෙම කරන්න එපා. මෙන්න මේ විදිහට ප්‍රස්ථාර කොලේ මැනේජ් කරන්න. පැන්සලෙන් x අක්ෂය ලකුණු කරන්න. ඊට පස්සේ y ගේ උපරිම තියෙන 21 නේ. 21කින් පටන් ගන්න. චූටි කොටු. මේක දෙකෙන් දෙකට ගිහලා මේක එකෙන් එකට යන්න පුළුවන්. 19 18 17 16 ඔහොම බිංදුව ඍණ 1 ඔන්න ඔහොමෙන් ගිය සතියේ පන්තියට සම්බන්ධ වුණා නම් ඕක පොඩි දෙයක්. ගිය සතියේ පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් ප්‍රස්ථාර කොලේ මැනේජ් කරගන්නේ ඔහොමයි. ප්‍රස්ථාර කොලේ මැනේජ් කරගන්නේ ඔහොමයි. සර් වීඩියෝ එක බලන්නේ කොහොමද? පුතාලා කරන්න ඕන මුදල් ගෙවලා අපේ වෙබ්සයිට් එකට ලියාපදිංචි වෙන්න. වෙබ්සයිට් එකේ තියෙනවා සියලුම රෙකෝඩින් ටික දාලා තියෙන්නේ. ලියාපදිංචි වුණ ගමන් ඔබ බලන්න පුළුවන්. හරි. දැන් පුතේ ගිය සතිය ආපු නැති කෙනෙක් අනික් කට්ටිය දන්නෝ. මෙතන බිංදුව තියෙනවනේ. අන්න එතනින් තමයි y වදින්න ඕන. ඔහෙලට ඕන තැන් වලින් y ගහන්න බෑ. ඊළඟට මෙතන y ගේ බිංදුවනේ අන්න එතන තමයි x ගහන්න ඕන. අන්න බලන්න. ඔයාලට ඕන තැන් වල x y ගහන්නේ නැහැ. වගුවට ඕන ලෙස තමයි x වදින්නේ. ඔටෝ වදින්නේ. අන්න ඔටෝ වදින්න ඕන. හරි. එතකොට ආයිමත් උඩ බලලා ඒකෙලින් 1 2 3 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 උඩ 1 2 ඔහොම යන්න 21 දක්වා. ඍණ 1 ඔහොම යන්න. හරි. ඊළඟට ලකුණු කරමු. ඍණ 3 දී 21යි. ඍණ 3 දී 21යි.
හරි ඔන්න විදියට මේකට කියන්නේ බේස් පොයින්ට් මෙතඩ් එක. සමහර ගුරුවරු කතිර උගන්වනවලු. මම ඒකට මොකුත් කියන්නේ නැහැ. ඔයාලගේ ඉස්කෝලේ ගුරුවරයා තද බල ලෙස කිව්වොත් කතිර ගහන්න කියලා කතිර ගහන්න. නමුත් මම දැන් මගේ 11 වෙනි අවුරුද්ද මම මේ උගන්වන්නේ. ඒ නිසා කිසිම වෙලාවක ලකුණු කපන්නේ නැහැ. මේක කැම්පස් එකේ උගන්වන්නේ බේස් පොයින්ට් මෙතඩ් කියලා. විශ්වවිද්‍යාල උගන්වනව නම් ඕ ලෙවල් ළමයි කරාට කමක් නැහැ. තිතක් තියලා රවුම් කරනවා. නැත්තම් කතිර ගැහුවොත් කමක් නැහැ. හරි. තුනේදී ඍණ දෙකේදී 11යි. ඔය විදියට පුතේ ලකුණු කරන්න. ලකුණු කළා. බලන්න හරියටම බිඳුවේ ධන 3යි. ඔය විදියට එහෙම ප්‍රස්ථාරයක් එනවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. සැබෑ දක්ෂයෙක්. බලන්න මගේ පන්තියේ සියලු දෙනාටම ඕක එන්න ඕන. තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් නෝ කියන්න. ඒ කියන්නේ එයා ගිය සතියේ පන්තියට ඇවිල්ලා නැහැ. සර්ට පින් සිද්ධ වෙන්න තේරුණාලු පට්ටෙට. thank you. නියමටම තේරුණාලු. thank you. නෝ කියලා දැම්මේ නැහැ එකෙක්වත්. හොඳයි. හරි. අර වගුව දිහා බලලා එක් ඍණ 3ේදී 21යි. ඍණ 2ේදී 11යි. y ගේ 11යි. ওই විදියට පුතේ ලකුණු කරන්න. තිත් තියලා ඊට පස්සේ පැන්සල් අරගෙන අතින් අඳින්න ඕන. හරි. ලස්සනට අඳින්න. උල් කරන්න එපා. සමහරු මෙන්න මේම ප්‍රස්ථාන. මේ ප්‍රස්ථාන නෙවෙයි. මේ හැඩයට කියන්නේ පරාවලි හැඩයක් නෙවෙයි. මෙන්න මේ හැඩයට තමයි කියන්නේ පරාවලි හැඩය කියලා. ඔය ප්‍රස්ථාරවල අනිවාර්යෙන් එන්න ඕන පරාවලි හැඩේ. පරාවලි හැඩේ. සර් මම ඉංග්‍රීසි මීඩියම්. ඒත් මම සර්ගේ පන්ති එනවා. නියමයි සර්. අනිවාර්යෙන් ඉංග්‍රීසි මීඩියම් ළමයි සිංහල මීඩියම් පන්තියකට යා යුතුයි. ඒ මොකෝ සර්? ඒක දැන් දැම්ම නෙමෙයි තේරෙන්නේ. උසස් පෙළට ගියාම. ඔබ උසස් පෙළ මැක්ස් එහෙම කරනවා නම් මේ වචන දැනගෙන ඉන්න ඕන. ශ්‍රිතය, අපෝවණය, අනම්මන. ඉංග්‍රීසි වචන එහෙමනම් ඔයා ඉංග්‍රීසි මීඩියම්ම උසස් පෙළ කරන්නත් ඕන. ඒක ටිකක් අමාරුයි. වැඩේ අවුල් යනවා එතකොට. සමහරු කරනවා ටිකක් ඒ කියන්නේ දැන් මේ අපේ වගේ පැතිවල ගුරුවරු අඩුයි. ඉංග්‍රීසි මීඩියම් මැක්ස් අහන්නත් නැහැ. කොළඹ වගේ නම් වෙන්න පුළු තියෙනවා ඇති. ඒ නිසා මම නම් කියන්නේ ඉංග්‍රීසි මීඩියම් ළමයි සිංහල පන්තියකට සහභාගී විය යුතුමයි. යුතුයි නෙවෙයි යුතුමයි. අහගෙන. හරි. දැන් අහගෙන ඉන්න. මං හිතනවා සියලු දෙනාම මේක ඇඳලා ඇති කියලා. මොකද මට සියලු දෙනාගෙන් පොත් පේන්නේ නැහැ. තා වෙලාව ඕන නම් ටයිම් ප්ලීස් කියලා දා. ටයිම් කියලා දා. ටයිම් කියන වචනේ ටයිප් කරලා දාන්න. වෙලාව ඕන නම්. නෑ සර්. හොඳටම තේරුණා. ඉල්ලනවා ටයිම් ඉල්ලනවා. දෙන්නෙක් ටයිම් ඉල්ලනවා. ඉක්මන් කරා. වෙබ්සයිට් එකේ නම ඉල්ලනවා. ලියා ගන්න. www.pragati.education.com www.pragati.education.com ඕකට ගියා නම් පුතාලට නම්බර්ස් දීලා තියෙනවා ටෙක්නිකල් ඩිපාර්ට්මන්ට් එක. කියන්නේ වෙනම සෙට් එකක් ඉන්නවා මේ ගැන පහදන්න කියලා දෙන්න. අන්නේ කට්ටියන් නම්බර්ස් පහෙන් එක පහටම කතා කරන්න ඕනේ. වැඩක් නැත්නම් කතා කරන්න. හරි? එකකට කතා කළා මට මෙන්න මේ වැඩේ වෙන්න ඕන මට රෙකෝඩින් බලන්න ඕන කොහොමද මේකට ඇතුල් වෙන්නේ ඔක්කොම කියලා දෙන්න. හැබැයි මෙහෙමයි
ඔයාලා ගන්න වෙලාවටම ෆෝන් ආන්සර් කරන එකකුත් නැහැ මොකද ගොඩක් ළමයි ඔකට try කරන නිසා. හරි. දෙතුන් දවසක් දෙතුන් පාරක් try කරන්න. හරි. හරි. ඇතිනේ අහගෙන ඉන්න. දැන් පෑන පැත්තකින් තියන්න. සුපිරි තියරියක් ඔටුවට දාන්න හදන්න. පෑන පැත්තකින් තියන්න හරි. අහගෙන ඉන්න. පුතේ ඔබ චුට්ටක් කරවල බලන්න y සමානයි 2x වර්ග ශ්‍රිතය චුට්ටක් හරවල බලන්න. ඇන්දනේ. ගිය සතිය අපි ඇන්දා y සමානයි 2x වර්ග ශ්‍රිතය ආවේ මෙන්න මේ විදියට. බලන්න. ගිය සතිය අපි ඇන්දා y සමානයි 2x වර්ග එන්නේ ඔහමයි. y සමානයි 2x වර්ග එන්නේ මෙහෙමයි. හරි. දැන් ඔබට තේරෙනවද? චූටි පුතේ චුට්ටක් බලන්න මෙන්න මෙතන අලුතින් එකතුනේ ධන 3. ධන 3 එකතු වීමෙන් ප්‍රස්ථාරයට සිදුවෙච්ච වෙනස මොකක්ද? මොකක්ද උනේ? ඔව් 3ක් උඩට තල්ලු කළා. ඔන්න බලන්න. අම්මෝ අයියෝ අරි අන්න තල්ලු කරා. තේරෙනවද? ප්‍රස්ථාරය උඩට 3ක් තල්ලු කළා නේව. තේරෙනවද? එතකොට පුතාලට තීරෙන්න ඕන මෙන්න මෙතන මේ තියෙන එක්කිනාගේ රාජකාරිය තමයි උඩටයි පල්ලෙහාටයි යන්නේ එක. සීසෝ එපෙන්ඩිසයිස්. තේරෙනවද? මෙතනින් කරන්නේ ධන 3 නම් උඩට 3ක් යවනවා. ඍණ 3 නම් යටට යවනවා 3ක්. තේරෙනවයි? සර් වදිනවා කන් කුඩු වෙන්නේ. අන්න බලන්න. තේරෙනවද? එහෙනම් මතක තියාගන්න මගේ රත්තරනේ. මතක තියාගන්න විභාගෙට අහනවා y සමානයි ax වර්ග ධන b. b වල රාජකාරිය තමයි ප්‍රස්ථාරය y අක්ෂයේ ඔස්සේ ඉහළට පහළට විස්ථාපනය කිරීම. 11 දී උගන්වනෝ මෙහිමත් යනු 11 දී 10 දී යන්නේ මෙහිම විතරයි. තේරෙනවද? 11 දී ප්‍රස්ථාරේ මෙහිමත් යනු උඩටත් යනෝ. එක මාර ඩාන්ස් එකක්. 11ට එනකන් ඉන්න. මං එක පොනෝ. හරිනේ? වැඩේ තේරුණා? දැන් මොලේ තියෙන ළමෙක් කියන්න මෙතන ඍණ 3 තිබුණා නම් මොකෝ වෙන්නේ? දැන් ඔබට හිතන්න පුළුවන්. ඍණ 3 තිබුණා නම් මේක යන්නේ ආන්න ඔහම ඍණ 3 ගාවේ. ඊළඟට අපි අන්තිම. හරි? දැන් පොඩ්ඩක් ඉන්න. තව දෙයක් කියලා දෙන්න ඕන. මට කියන්න මෙයාගේ සම්මිතික අක්ෂය මොකද්ද? එයි. දැන් පුළුවන්. හරිනේ? පුළුවන් නම් කියන්න. සමමිතික අක්ෂය මොකද්ද? y මනේව. එහෙනම් මතක තියාගන්න 10 වසරේ ළමයෙක්ගෙන් සමමිතික අක්ෂයේ සමීකරණය ඇහුවොත් හැමතිස්සෙම දෙන්න ඕන උත්තරේ මොකද්ද? x සමානයි බිඳුව. එහෙනම් මෙයාගේ සම්මිතික අක්ෂය වෙනස් වෙන්නේ නැහැ. ඒ මොකෝ? උඩටයි පල්ලෙහාටයි යනෝ විතරනේව. හරි. ඊළඟ ප්‍රශ්නේ. මෙයාගේ හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය මොකද්ද? පුළුවන් නම් කියනවා බලන්න. දැන් මෙතන නම් බිඳුව. දැන් හැරිලා තියෙන්නේ මෙතන ඉන්නේ. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය මොකද්ද? ඔව්. ඛණ්ඩාංකය පුතේ x ගේ බිඳුවයි y ගේ ධන 3යි. එහෙනම් ධන 3 හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය බිඳුව ධන 3. ඒ කියන්නේ මෙතන ධන 3 නම් බං මෙතන ධන 3යි. මෙතන ඍණ 3 නම් මෙතන ඍණ 3යි. එච්චරයි.
වෙනසක් වෙන්නේ එච්චරයි. මේ වගේ ප්‍රස්ථාරවල හැරුම් ලක්ෂය, වර්තන ලක්ෂය, ශීර්ෂ ලක්ෂය, උපරිම හෝ අවම ලක්ෂය හැම එකේම ඛණ්ඩාංකය මෙතන 3 නම් බිංදුව 3යි. මෙතන 2 නම් බිංදුව 2යි. මෙතන ඍණ 3 නම් බිංදුව ඍණ 3. තේරුණාද? සුපිරියටම තේරුණා නම් yes කියලා දාන්න. නැත්තම් no කියලා දාන්න. හරි. එහෙනම් ලියන්න. ඕක ඇඳලා ඉවරයිනේ. යටින් ලියන්න මෙහෙම. ඉහත ප්‍රස්ථාරයේ දැන් ඔයාලා වගුව ඇඳනේ. වගුව යටින් ලියා ගන්න. ප්‍රස්ථාරයේ සමමිතික අක්ෂය ප්‍රස්ථාරයේ සම්මිතික අක්ෂය හරි. ප්‍රස්ථාරයේ සම්මිතික අක්ෂයේ සමීකරණය සෑම විටම x සමානයි බිංදුව වේ. ලියා ගන්න. සම්මිතික අක්ෂයේ සමීකරණය සෑම විටම x සමානයි බිංදුව වේ. සම්මිතික අක්ෂයේ සමීකරණය සෑම විටම x සමානයි බිංදුව වේ. හරි. ඊළඟට යන්න හැරුම් ලක්ෂී ඛණ්ඩාංකය හැරුම් ලක්ෂී ඛණ්ඩාංකය හැරුම් ලක්ෂී ඛණ්ඩාංකය බිංදුව කමා 3 පුතේ හැරුම් ලක්ෂී ඛණ්ඩාංකය ලියා ගන්න බිංදුව කමා 3 වේ. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය බිංදුව 3 වේ. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය බිංදුව 3 වේ. හරි. හරි. දැන් මං ශ්‍රිතයක් දෙන්න. කිසිම උදව්වක් නැත. ලස්සන්ට ප්‍රස්ථාර කොලේ මැනේජ් කරලා ප්‍රස්ථාරය ඇඳලා ඔයා මට ලියලා දෙන්න. සම්මිතික අක්ෂයේ සමීකරණයයි හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය. ඉක්මන් කරන්න. y සමානයි 2x වර්ග ඍණ 3. කලින් ධන 3නේ. දැන් ඍණ 3. පරාසය මන් දෙන්න. ඍණ 3 සිට ධන 3 තෙක් අඳින්න බලන්න. ඉක්මන් කර. අඩුපාඩු තියෙන හදා ගන්න. ඔබට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ඇඳිලා තියෙන්න ඕන. හරියටම මෙතන හැරුම් ලක්ෂය ඍණ 3 තියෙන්න ඕන. සර් කොහොමද ඒක හරියටම කියන්නේ? සර් ප්‍රස්ථාරය අඳින්නෙත් නැතුව හරියටම කියන්නේ කොහොමද? ඇයි පුතේ මෙතන තියෙන්නේ ඍණ 3නේ. මෙතන ඍණ 3 නම් අනිවාර්යෙන් මෙතන ඍණ 3 තියෙන්න ඕන. හරි. එතකොට සර් මෙතන දෙක බලපෑමක් නැද්ද? නෑ. මුංගේ කිසිම බලපෑමක්. මේ දෙකෙන් වෙන්නේ මහත් වෙන කෙට්ටු වෙන එක. අයෝධ්‍යා මේ ඉලක්කම වැඩි වෙනකොට කෙට්ටු වෙනෝ මහත් වෙනෝ ඒව තමයි වෙන්නේ. ඒක මේකට අදාළ නෑ. මෙතන ඍණ 3 නම් අනිවාර්යෙන් y කපාගෙන යන්නේ ඍණ 3. හරි.
අර අන්තක්ඛණ්ඩයේ නෙවෙයි හැබැයි. මේක අන්තක්ඛණ්ඩය කියලා කියන්න බෑ. මේකට කියන්නේ ප්‍රස්ථාරයේ අඩුම ගියපු දුර. ඒ කියන්නේ අවම අගය. මේ උඩට ගියා නම් දැන් මේක උඩින් ගියා නම් උපරිම අගය. හරි. අවම අගය ඍණ 3යි. ඒක ගත්තේ මෙතනින්. අත උසන්න මේක ඇත්තටම ආවන මේ ප්‍රස්ථාරය. සුපිරි. දැන් අපෙන් අහනවා ප්‍රශ්නේ සම්මිතිකක්ෂේ සමීකරණය. ඉතින් පුතේ අහන්න දෙයක් නැහැ. ඔය වගේ ප්‍රස්ථාරයක සම්මිතිකක්ෂය y එයාගේ සමීකරණය x සමානයි බිඳුවයි. හරි දාගන්න. x සමානයි බිඳුව. ඊළඟට රෝමි ලක්කන් 2 අවම ලක්ෂයේ ඛණ්ඩාංකය නැත්නම් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකය වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය කීයද? බිඳුවේ ඍණ 3යි. බිඳුවේ ඍණ 3යි. ඍණ 3යි. තව එකක් ඕනනම් ලියා ගන්න. අවම අගය ප්‍රස්ථාරයේ අවම අගය y සමානයි. පුතේ අවම අගය කියන්නේ ගියපු යටම දුර. අවම ගිහිල්ලා තියෙන්නේ ඍණ 3යි. අන්න එකත් ලියා ගන්න. ප්‍රස්ථාරයේ අවම අගය අයෝධ්‍යා ලියා ගන්න පුතේ. ප්‍රස්ථාරයේ අවම අගය ඍණ 3යි. අයෝධ්‍යා පසඳිලා ඉන්නවද? මම දැක්කේ නෑ. පසඳි ඉන්නව නම් yes කියලා දාන්න. ඉන්නවනේ. හරි. ඉක්මන් කරන්න. හරි. දැන් අපි අමුතුම ගානක් හදන්න හදන්නේ. හරි. දැන් ඉවරයි. පාඩම ඉවරයි. දැන් අර අමුතින් අර අයිසින් දාලා පොඩ්ඩක් සරසන්න තියෙනවා. එච්චරයි. පාඩම ඉවරයි. අවසාන එක මේක හැදුවට පස්සේ පාඩමේ මම ඉතුරු අනුමාත්‍රකාවට යනවා. මේක මට හදලා දෙන්න. ඒ ඇති මට හොඳටම. පුළුවන් නම් හදන්න. y සමානයි ඍණ 2x වර්ග ධන 3 පරාසය ඍණ 3යි ධන 3. වෙලාව ගියාට කමක් නැහැ. ඕක තමයි අන්දන අවසාන ප්‍රස්ථාරය. හරි. ඊට පස්සේ අපි වෙනම මැච් එකකට යන්න හදන්නේ. ඕක පුළුවන් නම් ඉන් එහාට තවත් කතා කරන්න දෙයක් නැහැ. ඉක්මන් කරන්න. හරි පුතේ. හරි. වෙලාව ඇති. ඔබට මම වගුවේ පොඩි උදව්වක් දෙන්න. සමහර ළමයින්ට වරදිනවා නම් වරදින තියෙන එකම තැන තමයි වගුව. වගුව වැරදුනොත් ඔලුව උස්සන්න හම්බෙන්නේ නැහැ. වගුව වැරදුනොත් ඔලුව උස්සන්න හම්බෙන්නේ නැහැ. මම පළවෙනි එක ඕනනම් කරලා පෙන්නන්නම්. x වර්ග ධන 3. පුතේ x වෙනුවට ඍණ 3 දානවා. ඍණ 2 ඍණ 3 වර්ගය ධන 9යි නේව. ධන 9යි. ඍණ 2 9න් වැඩි කරාම ඍණ 18යි. ඍණ 18යි ධන 3යි. උත්තරේ ඍණ 15යි. මෙතෙන්ට එන්නේ ඍණ 15යි. ඍණ 15යි. මට කියන්නේ ඍණ 2 ගාවට එන්නේ කීයද? ඍණ 5යි. ඍණ 1 ගාවට එන්නේ ඍණ 1 ධන 1යි. ධන 1යි. ධන 1යිද ඍණ 1යිද? ධන 1යි. බිඳුව ගාවට නම් 3යි. මෙතෙන්ටත් 1යි ඍණ 5යි 15යි. හරි. දැන් පුතේ ඔන්න වගුව හරි. දැන් ඉතින් ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ.
ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ. මම මෙහෙම XY ගැහුවට මගේ පුතාලා ඔහොම XY ගහන්නේ නැහැ. පුතාට ක්‍රමයක් කියලා දීලා තියෙන උදයන්ක සර්. ප්‍රස්ථාර කොලේ මැනේජ් කරගන්න ඕනේ. ඒක අනිවාර්යයි. මෙන්න මෙතන දාන තුනෙන් ගිහිලාද බලන්න. එහෙනම් ඔබ දක්ෂයෙක්. අවංකෙම මේක හරිනම් හිතන්න ඔබට පාඩම ඉවරයි. පාඩම කරන්න දෙයක් නැහැ තව. ඇත්තටම ඔබට තවත් උගන්නන දෙයක් නැහැ. දැන් ඔය පොඩි පොඩි හැලී ටිකක් තියෙනු කියලා දෙන්න. එච්චරයි. පොඩි පොඩි හැලී ටිකක් තියෙනවා පොඩ්ඩක් කියලා දෙන්න. අහගෙන. හරි. හරි. දැන් බලමු ප්‍රශ්න තුනක් ගන්න ඕකේ. අංක 1 සමමිතිකක්ෂී සමීකරණය පුතාලා දන්නෝ y නේ. එහෙනම් x සමානයි 0. සම්මිතිකක්ෂී සමීකරණය x සමානයි 0. ඊළඟට උපරිම ලක්ෂය නැත්තම් හැරුම් ලක්ෂය වර්තන ලක්ෂය ශීර්ෂ ලක්ෂය මොකක් ඇහුවත් මේ තමයි. එයාගේ ඛණ්ඩාංකය බිඳුව ධන 3යි. බිඳුව ධන 3යි. ඊළඟට උපරිම අගය අන්න එක ලියා ගන්න. සිතයෙහි උපරිම අගය සිතෙහි උපරිම අගය y සමානයි ධන 3යි. උපරිම අගය y සමානයි ධන 3යි. ඒ කියන්නේ ගියපු උපරිම උස y ගේ ධන 3යි. හරි. ලියන මාතෘකාව ඉවරයි. හොඳයි. උගන්නලා ඉවරයි. දැන් අර කේක් එක හදලා ඉවරයි. අයිසින් දාලා මල් ගහලා පොඩ හැඩ කරන්න තියෙන්නේ. ලියන මාතෘකාව. අවම හැඩති ශ්‍රිතයක පරාස හඳුනා ගැනීම. අවම හැඩති ශ්‍රිතයක පරාස හඳුනා ගැනීම. අවම හැඩති ශ්‍රිතයක පරාස හඳුනා ගැනීම. පුතේ ඉල්ලීමක් කරනවා. ලබන සතිය මම මේ ටියුට් එක සාකච්ඡා කරනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ ටියුට් එක ඔබ ළඟ තියෙනවා. මුදල් ගෙවපු සිසුන් ගාව අනිවාර්යෙන් මේ ටියුට් එක තියෙන්න ඕන. අනිවාර්යයි. තාමත් ලියාපදිංචි උනේ නැති කට්ටිය මේ ටියුට් එක ලබා ගන්න. සුපිරි බලන ප්‍රශ්න තියෙනවා. දඩ ප්‍රශ්න ටිකක් ටියුට් එක තියෙන කාණ්ඩේ හරවල බලන්න. කෙලින්ම විභාග ප්‍රශ්න දීලා තියෙනවා. සුපිරිම ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. හරි. ඔය ප්‍රශ්න ටික කරා කියන්නේ ආයිතින් අහන්න දෙයක් නැහැ. ලබන සතිය අමාරු ප්‍රශ්න සාකච්ඡා කරනවා. හරි. බලාගෙන ඉන්න. මාතෘකාව මොකද්ද? අවම හැඩති ශ්‍රිතයක පරාස හඳුනා ගැනීම. සියලු දෙනාම පෑන පැත්තකින් තියන්න. කොන්ද කෙලින් තියාගන්න. එකපාරයි කියලා දෙන්නේ. මහත් දඩ නෝට් එකක් මෙතන ඇඳීවි. බෝඩ් එක නොබලා
ඔබට ලියන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න. කවුරු හරි දරුවෙක්ට බෝඩ් එක නොබලා ලියන්න පුළුවන් නම් ඒ කියන්නේ යාට මේක තේරිලා. කවුරු හරි දරුවෙක්ට මම ඉගැන්නුවට පස්සේ බෝඩ් එක නොබලා ලියන්න පුළුවන් නම් ඒ කියන්නේ යාට ඒක තේරිලා. දැන් සමහර ළමයි මගෙන් අහන මෙහෙම සර් උගන්වනකොට අපිට නියමෙටම තේරෙනවා. නමුත් සර් ගෙදර ගිහිල්ලා ගණන් හදනකොට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. ඒ මොකෝ සර්? ඒ අර බෝඩ් එක බලන නිසා තමයි ඒක වෙන්නේ. තේරුණාද? මම උගන්වනකොට තේරුණා නැති කියලා බලන්න මම උගන්වනකොට තේරුණාද කියලා බලන්න තියෙන එකම ක්‍රමය තමයි මම ලිව්වට පස්සේ බෝඩ් එක නොබලා ලියන්න පුළුවන්ද බලන්න. ආගෙන ඉන්න. බලාගෙන ඉන්න එකපාරයි කියලා දෙන්න. x y දැන් මම මේ කරන්නේ අවම හැඩති ශ්‍රිතයක මම මාතෘකාව දීලා ඇති අවම හැඩති ශ්‍රිතයක පරාස හඳුනා ගැනීම බලාගෙන ඉන්න. ඔන්න ඔහමනේ පුතේ අවම හැඩති ශ්‍රිතයක් යන්නේ. මෙතන මම ගන්නෝ ඍණ a කියලා. මෙතන මං ගන්නෝ ධන a කියලා. මෙතන පුතාලා දන්නෝ බිඳුව x හරි. මෙතන ධන b හරි ඍණ b පුතාලා දන්නෝ ඍණාගේ තමයි මෙතන තියෙන්නේ. හරි. ආගෙන ඉන්න. මේක ඕනේ නැහැ. නිකමට මන් දුන්නේ. බලන්න. දැන් හිතන්න මෙන්න මෙතන මිනිස්සෙක් ඉන්නවා. කන්දක් වගේ බහින්න තියෙන. දැන් මිනිස්සෙක් බහින්න තියෙන. හරි. එතකොට මගේ පුතාලා දන්නවා y ගේ බිඳුවට උඩ කියන්නේ y ගේ ධන ටික. ධන ටික කිව්වම වැරදි අවබෝධ ගන්න එපා. ධන පැත්ත. y ගේ ධන පැත්ත. මේ ටික y ගේ ඍණ පැත්ත. කොහොම හෙද දන්නේ? ඍණ පැත්ත. මේ y ගේ ධන පැත්ත ඍණ පැත්ත. හරි. දැන් මෙතන ඉන්න මිනිහා සින්දුවක් කියන්නේ. මෙතන ඉන්න මිනිහා සින්දුවක් කිය කන්ද බෑවුමක් තියෙන්නේ. අඩුවීමක්. අඩු වෙලා ගිහිල්ලා මෙතනින් පස්සේ වැඩිවීමක්. කන්ද නැගීමක්. ආගෙන දැන් මම ඌට කියනවා මචං ඔය හැම ලක්ෂයකදීම ශ්‍රිතය ධනනේ. දැන් මේ හරියේදී ශ්‍රිතය ධන. මේ හරියේදී ශ්‍රිතය ඍණයි. මං කියනවා ධන ඍණ භාවය ගැන සින්දුවක් කියන්න. අන්න බලන්න. සින්දුව කියනවා. අන්න බලන්න. ධන 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 හරිබ්බා ධන 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 බලන්න. මෙතෙන්දී ධනත් නැහැ ඍණත් නැහැ. ඇයි බිඳුවයි. මතක තියාගන්න මේ ලක්ෂයේදී ධනත් නැහැ ඍණත් නැහැ. මේ ඔළුවේ තියෙන්න ඕන. ඊට පස්සේ මෙතන පැන්න ගමන් ඍණ 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 මෙතන ධනත් නැහැ ඍණත් නැහැ. මේක පැන්න ගමන් ධන 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 හරිබ්බා ධන 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 අන්න දැන් ඔබට තේරෙනවා ඇති ප්‍රස්ථාරයේ ගමන් කරන විදිය. ධන 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 බිඳුව ඍණ 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 බිඳුව ධන ධන ධන. තේරුණාද? එතකොට පුතේ මෙතන ඉන්න මිනිස්සෙට තියෙන බෑවුමක් නේ. එහෙනම් පුතේ මේ ටිකට කියනවා ධනව මොකද්ද වෙන්නේ? අඩුවන පරාසය. මේ ටිකට කියන්නේ ශ්‍රිතය ධනව අඩුවන පරාසය. මේ ටික. දැන් මේ ටිකට කොහොමද කියන්නේ? දැන් ඔබට කියන්න පුළුවන්. ඍණව මොකද්ද වෙන්නේ? ඍණව අඩු වෙනවා. එහෙනම් ශ්‍රිතය
ඍණව අඩුවන පරාසය. දැන් මට කියහම් පුතේ මේ ටික කොහොමද? මේ පරාසය ඍණව ඇයි වයිගේ ඍණයිනේ ඍණව කන්දක් නගින්න තියෙන වැඩිවීම ඍණව සිතය හරි සිතය ඍණව වැඩිවන පරාසය සිතය ඍණව වැඩිවන පරාසය ඊළඟට මේ ටික දැන්වත් කල්පනා කරලා කියහම් පුතේ මොකද්ද? ධනව මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. සිතය ධනව වැඩිවන පරාසය. අත උසන්න මේක තේරුණු කට්ටිය. පුතේ මතක තියාගන්න ශ්‍රිතයක් ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. ශ්‍රිතයක් ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදෙනවා. කියන්න කොටස් 4. ධනව අඩුවන, ඍණව අඩුවන, ඍණව වැඩි වෙන, ධනව වැඩි වෙන. ඕක තමයි ගමන් මාර්ගය. විභාගෙට මතක තියාගන්න මේක අහන්නේ නැහැ. මේක අහන්නෙත් නැහැ. ඊ මොකෝ සර් අනේ කියන්නකෝ. ඇයි සර් විභාගෙට ඔය දෙක අහන්නේ නැත්තේ? සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය අනුව පුතේ දැන් මේ ප්‍රස්ථාරයක් ගිහිල්ලා නවතින්නේ නැහැනේ. ඕකේ යනවා අනන්තය දක්වා. ඍණානන්තය දක්වා. මේ ප්‍රස්ථාරේ දිගටම ගිහිල්ලා ධනානන්තය දක්වා යනවා. හැබැයි සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ අනන්තය කියන එක හඳුන්වන්නේ නැහැ. ඒව තියෙන උසස් පෙළ. ඒ නිසා සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ අනන්තය කියන එක අර්ථ දක්වන්නේ නැති නිසා ගණිතයේදී ගන්නේ නැති නිසා මේකයි විභාගෙදී අහන්නේ නැහැ. තේරුණාද? විභාගෙදී අහන්නේ ශ්‍රිතයේ ඍණව අඩුවන පරාසයයි ශ්‍රිතයේ ඍණව වැඩිවන පරාසයයි. අත උස්සන්න මේක තේරුණු කට්ටිය. සුපිරියටම දැන් try එකක් දෙන්න බලන්න. බෝඩ් එක නොබලා ලියන්න පුළුවන්ද බලන්න. ඉක්මන් කරන්න.
හරි. ඇත්තටම බෝඩ් එක බලන්න නැතුව ලිව්වනම් පට්ට. මේ දෙන්න අපේ විෂය නිර්දේශ නැහැ. ඒ හින්දා මම නිකන් කියලා දුන්නේ. ඒ දෙන්න නැහැ. මෙන්න මේ දෙක අහනවා. තව එකක්. පුතේ. ලියලා ඉවරද? හරි. වෙලාව නම් කියන්න. තව එක දෙයක් ඉගෙන ගන්න ඕන. මෙතන තියෙනවා ශ්‍රිතය ඍණවන පරාසය. ඒකත් අහනවා. කො බලන්න. ශ්‍රිතය ඍණ වෙන්නේ කොතන ඉඳන් කොතෙන්ටද? අන්න බලන්න. ධන බිඳුව ඍණ බිඳුව ධන. එහෙනම් මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට චුට්ටක් අහගෙන ඉන්න. සොදෝ අහගෙන ඉන්න. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට ශ්‍රිතය ඍණවන පරාසය. පැහැදිලිද? ඒකට කියන්නේ ඒක මට පෙන්වන්න බෑ. ශ්‍රිතය ඒකත් විභාගයට අහනවා. ඍණවන පරාසය. හරි. ඍණවන පරාසය. චුට්ටක් අහගෙන ඉන්න. දැන් සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. ගැඹුරුම තැනකට කකුල තියන්න හදන්නේ. තේරුම් නැත්තම් තේරුම් නැහැ කියලා මට කියන්න. 10 පාරක් හරි කියලා දෙනවා. ගැඹුරුම තැනකට කකුල තියන්න හදන්නේ. සියලු දෙනාම පෑන් පැත්තකින් තියලා අනම්මනම් වැඩ නවත්තලා මේක හොඳට අහගෙන ඉන්න. පුතේ විභාගෙට අහන්නේ ශ්‍රිතය ඍණව අඩුවන පරාසය නිවි. ඍණව අඩුවන පරාසය කවදාවත් අහන්නේ නැහැ. අහන්නේ ඍණව අඩුවන එක්සි අගේ පරාසය. ඍණව අඩුවන එක්සි අගේ පරාසය. ඕක තමයි විභාගෙට අහන්නේ. චුට්ටක් අහගෙන ඉන්න. ඍණව අඩු වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටනේ. බලාගෙන ඉන්න. ඍණව අඩු වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට. එතකොට මෙතෙන්දි x කීයද? ඍණ a. ඍණ a. මෙතෙන්දි x කීයද? මෙතෙන්දි x කීයද? x කීයද? බිඳුවයි. ආන්. එහෙනම් මතක තියාගන්න. ඍණව අඩු වෙන්නේ x පරාසය ඍණ a වල සිටලා ධන b දක්වා. තේරුණාද? ඍණ a බිඳුවත් අතර. ආයිමක් කියලා දෙනවා අහගෙන ඉන්න. ශ්‍රිතය ඍණ වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටනේ. අපෙන් අහන්නේ ශ්‍රිතය ඍණවන x අගේ පරාසය. විභාගෙට අහන්නේ ඒක. එතකොට පුතේ මෙතෙන්දි x ඍණ a. මෙතෙන්දි x බිඳුවයි. එහෙනම් ඍණව අඩු වෙන්නේ මෙන්න මේ x පරාසය තුල. එහෙනම් ඔක ලියන්න පුළුවන්. ඍණ ඒත් බිඳුවත් අතර. තේරුණාද? ඍණ ඒත් බිඳුවත් අතර. නැත්තම් ඔක ලියන්න පුළුවන් අසමානතා වලින් ඍණ ඒට වඩා වැඩි බිඳුවට වඩා අඩුයි. ඍණ ඒට වඩා වැඩි බිඳුවට වඩා අඩුයි. හරි. දැන් මට කියන්න මෙන්න මෙතන ශ්‍රිතය ඍණව වැඩි වෙන x පරාසය කොහොමද ගන්නෙ? පුළුවන් නම් කියහම් බලන්න. ඍණව වැඩි වෙන ඍණව වැඩි වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට නේව. මෙතෙන්දි x බිඳුවයි. මෙතෙන්දි x ධන a. එහෙනම් පරාසය බිඳුවත් ධන ඒත් අතර. බිඳුවත් ධන ඒත් අතර. නැත්තම් අසමානතාව වලින් ලියන්න පුළුවන්. බිඳුවට වඩා වැඩි x ධන ඒට වඩා අඩුයි. බිඳුවට වඩා වැඩි ධන ඒට අඩුයි. හරිනේ? හරි. ඊළඟ එක. අත උස්සන්න එක තේරුණු කට්ටිය. අවංකෙම තේරුණා නම් අත උස්සන්න. right. අන්න ඒක ලියා ගන්න පුතේ වෙන පාටක් අරගෙන විශේෂ පාටක් අරගෙන ලියන්න. x අගේ පරාසය. ශ්‍රිතය ඍණව අඩුවන x අගේ පරාසය ගන්න පුළුවන්.
ඍණ ඒත් බිඳුවත් අතර ගානක් හැදුවම තමයි මේක තේරෙන්නේ. තව හොඳට තේරෙනවා. හරි. ඍණ ඒත් බිඳුවත් අතර ශ්‍රිතයේ ඍණව වැඩිවන එක්සි පරාසය බිඳුවත් ධන ඒත් අතර බිඳුවත් ධන ඒත් අතර හරිනේ. හරි. ශ්‍රිතයේ ඍණ අඩුවන එක්සියගේ පරාසය ඍණ ඒත් බිඳුවත් අතර අසමානතාව වලින් ලිව්වොත් පැටියෝ ඍණයට වඩා වැඩි x බිඳුවට වඩා අඩුයි. හරිනේ. ශ්‍රිතයේ ඍණව වැඩිවන පරාසය මෙතන ඉඳන් මෙතෙන්ට නෙව. මෙතෙන්දි x බිඳුවයි. මෙතෙන්දි x ධනේ. එහෙනම් ඒ දෙන්න අතර x පරාසයේ දෙන්න අතර බිඳුවත් ඒත් අතර නැත්තම් අසමානතාව වලින් කිව්වොත් බිඳුවට වඩා වැඩි ධනයට වඩා අඩුයි. පැහැදිලිද? එහෙනම් ඇඩ්ඩෙක් ඉන්නවා නම් මෙන්න අභියෝගේ. පුළුවන් නම් කියන්න මගේ රත්තරන් පුතේ. මෙන්න අභියෝගේ පුළුවන් නම් කියන්න. පුළුවන් නම් කියන්න. ශ්‍රිතය ඍණවන එක්සියගේ පරාසය මොකක්ද? පුළුවන් නම් කියන්න. මෙන්න මේක. ශ්‍රිතයේ ඍණවන එක්සියගේ පරාසය මොකක්ද? පුළුවන් නම් කියහන් අති දක්ෂයෙක්. පුළුවන් නම් කියන්න අති දක්ෂයෙක්. ඍණ වෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට නේව. මේ ඔක්කොම ඍණයි. මේ ඔක්කොම ඍණයි. මෙතන ඉඳන් මෙතෙන්ට ඍණයි. එහෙනම් පුතේ ඍණවන එක්සියගේ පරාසය ඍණ ඒත් ධන ඒත් අතර. එහෙනම් පුතේ පරාසය ලියන්න පුළුවන්. මෙතන ලිව්ව පේනවද? නැත්තම් මම මේ හරියෙන් ලියන්නම්. ඍණ ඒත් ධන ඒත් අතර ඍණ ඒත් ධන ඒත් අතර අසමානතාව වලින් ලිව්වොත් ඍණ ඒට වඩා වැඩි x ධන ඒට වඩා අඩුයි. තේරුණාද? අත උස්සන්න එක තේරුණු කාණ්ඩේ. සුපිරිය. මම ඉල්ලීමක් කරන්නේ. ඇත්තටම ඔයාලා මැක්ස් හරි බයෝ හරි කරන්න ඉන්නව නම් විතරක් මගේ ගාවට ඉන්න නැත්නම් වැඩක් නැහැ. හරි? නැත්තම් ආර්ට් කොමර්ස් කරන්න හිතන් ඉන්නව නම් මේ ඔය ගෙවල් ගාව සර්ලා ඉන්නෝනේ ඕන තරම්. ගණන් වලට ඒකක් දාගන්න පුළුවන්. හරි? මේ වොළුවේ නැත්තම් උසස් පෙළ කරන්න. හරි? දැනටම ලියා ගන්න. මම ඔක ඔළුවට දානවා. ගානක් හදලා ඔළුවට දානවා. හරි? තාම චුට්ටයි ඔළුවට දැම්මේ. ඍණ ඒත් ධන ඒත් අතර. අර ඉස්සෙල්ලම බයිසිකලේ ගත්ත දවසේ පොඩි නුහුරු ගතියක් තියෙනවා. වැටෙන ගතියක් තියෙනවා. ටික දවසක් ගණන් හදනකොට ඔක හරියනවා. ජීවිත කාලේ පළවෙනි වතාවට ඔක දැනගත්තේ. හරි? සර් යට ලියලා තියෙන්නේ මොකද්ද? මේක වෙන්නේ නැති. x අගේ පරාසය. x අගේ එතන ඉඩමදි නිසා මම මෙතෙන්ට ගෙනිච්චා. ඍණ ඒත් ධන ඒත් අතර ඍණ වෙන්නේ මෙතනදී. ඍණ ඒත් එතකොට ඍණයට වඩා වැඩි ධනයට වඩා විභාගේ උත්තර ලියනකොට පුතේ මේ වචනෙන් ලියන්නත් පුළුවන් අසමානතාව වලින් ලියන්නත් පුළුවන්. දෙකටම ලකුණු දෙනවා. ඔය ක්‍රම දෙකෙන්ම ලියන්න පුළුවන්.
හරි. ඒක තේරුණානේ පුතේ. ඔන්න ආයිමත් කියන්නම්. විභාගයට අහනෝ ශ්‍රිතය ඍණව අඩුවන පරාසය. මෙන්න මේක. ඒක එක්සි පරාසය. ඍණ ඒත් බිඳුවත් අතර. ශ්‍රිතය ඍණව වැඩි වන පරාසය. බිඳුවත් ඒත් අතර. ඍණවන පරාසය කිව්වොත් ඍණ ඒත් ධන ඒත් අතර. තේරුණාද? හරි. ලියන්න මාතෘකාව. දැන් ඔය අවම හැඩති ශ්‍රිතයකනේ. ඊළඟට ලියන්න මාතෘකාව. උපරිම හැඩති ශ්‍රිතයක පරාස හඳුනා ගැනීම. ඕක තමයි පුතේ ප්‍රස්ථාර පාඩමේ තියෙන සුපිරිම කොටස. අනිත් ඔක්කොම පට්ට ලේසි. ගැඹුරුම ටික ඕක. ඕක අල්ලගත්තොත් ගොඩ. උපරිම හැඩති ශ්‍රිතයක උපරිම හැඩති ශ්‍රිතයක පරාස හඳුනා ගැනීම. හරි. උපරිම හැඩති. දැන් නම් ඉතින් මම උදව් කරන්න ඕනෙත් නැහැ. ඔයාලට තනියෙන් මේක නියමෙටම තේරෙනවා. නමුත් මම කියලා දෙන්නම්. පෑන පැත්තකින් තියන්න. මම කියලා දුන්නට පස්සේ බෝඩ් එක නොබලා ලියන්න පුළුවන් නම් එච්චරයි පුතේ. ඉන් එහාට තවත් කතා කරන්න දෙයක් නැහැ. පෑන පැත්තකින් තියන්න චූටි. එකපාරයි කියන්නේ. සුදු උදයන්ග සර්ට ගෞරව කරනවා නම් ආදරය කරනවා නම් පෑන පැත්තකින් තියන්න. හොඳට අහගෙන ඉන්න. මෙතන ඍණ A. මෙතන ධන A. පුතාලා බලන්න. පුතාලා අඳින හැම ශ්‍රිතයකම මෙතන ඍණ 3 නම් මෙතන ධන 3ක්. ඒක නීතියක්. මේක ඍණ 2 නම් මේක ධන 2. ඒක නීතියක්. බලාගෙන ඉන්න. දැන් පුතාලා දන්නෝ මේ y ගේ ධන ටික මේ y ගේ ඍණ ටික. හරි. දැන් මිනිහා ඉන්නේ මෙතන. කන්දක් නගින්න තියෙන්නේ. එහෙනම් පුතේ දැන් කට ඇරලා කියහන් මේ මොකද්ද තියෙන්නේ? මේ මෙතන ඉඳන් මෙතෙන්ට පරාසය මොකක්ද? ඔන්න බලන්න. ඍණ බිඳුව. ධන බිඳුව. හින අන්න බලන්න. හරි නැත්නයි. අන්න බලන්න. දැන් පුතේ කට ඇරලා කියහන් මෙතන ඉඳන් මෙතෙන්ට පරාසය මොකද්ද? දැන් පුළුවන්. ඍණව මොකද්ද වෙන්නේ? නැග්මක්. වැඩි වෙන පරාස. ශ්‍රිතය ඍණව වැඩි වෙන පරාස. අර බෝඩ් එක නොබල බලපු යාවුන්ට නියමෙටම පුළුවන්. මේ ටික මොකද්ද? ධනව මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ශ්‍රිතය ධනව වැඩි වෙන පරාසය. මේ ටික මෙතන දැන් බෑවුමක්. ධනව අඩු වෙනවා. ශ්‍රිතය ධනව අඩු වෙන පරාසය. ඊළඟට මේ ටික අරිත තේබොනෝනේ. ඕම යන්. ඍණව කෙලගිලිනෝ ඉඳපිය. ඍණව අඩු වෙන. ශ්‍රිතය ඍණව අඩු වෙන පරාසය. තේරුණාද මගේ වෙනික? තේරුණාද? දැන් මතක තියාගන්න මේක out of syllabus. සිලබස් එකේ මේ දෙක නැහැ. කවුරු හරි ඇහුවොත් හේතුව මේ ප්‍රස්ථාරයේ යනෝ මෙහෙම ඍණානන්තය දක්වා. මේ ප්‍රස්ථාරයේ යනෝ මෙහෙම ධනානන්තය දක්වා. අනන්තය කියන එක සාමාන්‍ය පෙළ
අර්ථ දක්වන්නේ නැති නිසා අපි පුතේ මේ දෙක අහන්නේ නැහැ විභාගෙට. අහන්නේ මේ දෙක අහන්නේ. දැන් මට කට ඇරලා කියහන් එක්සි පරාසය මොකද්ද? ශ්‍රිතය ධනව වැඩි වෙන එක්සි පරාසය. කොහොම? ඍණයේ වල ඉඳලා මෙතෙන්ට. මෙතෙන්දී x බිඳුවයි. එහෙනම් පරාසය කීයද? ඍණ ඒත් බිඳුවත් අතර. ඍණ ඒත් බිඳුවත් අතර. නැත්තම් ඔක අසමානතාවලින් ඍණයට වඩා වැඩි බිඳුවට වඩා අඩු. තේරුණාද? දැන් මට මේක කියහන් පුළුවන් නම් මොකද්ද පරාසය? ඍණව අඩුවන එක්සි පරාසය කියන්න මම අම්මා මොකද්ද? මොකද්ද පරාසය? මෙතන ඉඳන් මෙතෙන්ටනේ. මෙතෙන්දි x බිඳුවයි. මෙතෙන්දි ධනයේ. ඒ කියන්නේ ඔන්න ඕක. බිඳුවත් ධන ඒත් අතර. අසමානතා ලකුණු බිඳුවට වඩා වැඩි x ධන ඒට වඩා අඩුයි. තේරුණාද? සුපිරියටම තේරුණා නේද? නියමයි. තව එකක් ඔන්න. පුළුවන් නම් කියහන් තව එක ප්‍රශ්නයක් අහනවා. මම කියන්න ඕනේ නැහැ. දැන් ඔයාලට හිතන්න පුළුවන්. කලින් ඇහුවනේ ඍණවන පරාසය. දැන් මොකක්ද අහන්නේ? ඍණවන පරාසය නෙවෙයි මේකේ අහන්නේ. මේකේ අහන්නේ ධනවන පරාසය. ධනවන පරාසය කියන්නේ ධන 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 ධන. එහෙනම් පුතේ ධනවන පරාසය මේ. එහෙනම් ලියන්න පුළුවන්. ඔන්න මම මෙතනින් ලියනවා. ශ්‍රිතය රතු පැරි ලියන්න. ශ්‍රිතය ධනවන එක්සි පරාසය. මොකද්ද? පුළුවන් නම් කියහම් බලන්න පුතේ. සුදු පුතේ. මගෙන් ඉගෙන ගත්ත ළමයිට ඕක බැරි වෙන්න බෑ. ශ්‍රිතය ධනවන එක්සි පරාසය කියන්නේ මෙතනින් ඉඳන් මෙතෙන්ට. ඒ කියන්නේ ඍණ ඒත් ධන ඒත් අතර. ඍණ ඒත් ධන ඒත් අතර අසමානතාවලින් ඍණ ඒට වඩා වැඩි x ධන ඒට වඩා අඩුයි. තේරුණාද? සුදු අවංකෙම තේරුණා නම් අත උස්සන්න. මං ඉල්ලීමක් කරනවා මට ආදරේ නම් මට ගරු කරනවා නම් බෝඩ් එක නොබල මේක හදන්න. ඉල්ලීමක්. right. බලන්න ලස්සන. හරිද? හොඳ ලස්සනයි නේ. virtual background එකක් දාලා තියෙනවා. බෝඩ් එක පේන්නේ නැහැ. තනියෙන් ගහන්න පුළුවන්. බෝඩ් එක බලන්න එපා.
හරි. හරිද පුතේ? හරි. ඇඳලා ඉවරද? මම ඔබට වෙලාව දුන්නා. මොකද බෝඩ් එක නොබලා අඳින නිසා පුතාට වෙලාව දෙන්න ඕන. හරි. නැවතත් මතක් කරනවා ශ්‍රිතය ඍණව වැඩි වන x පරාසය ශ්‍රිතය ධනව අඩු වන x පරාසය මේව විභාගෙට අහනවා. හරි. තව එකක් අහනවා. තව එකක් මෙන්න මේකත් චුට්ටක් highlight කරලා තියාගන්න. ශ්‍රිතය ධනවන x පරාසය. ඕකත් විභාගෙට අහනවා. ධනවන කිව්වොත් මෙතනින් ඉඳන් මෙතෙන්ටම ගන්න වෙනවා. ඍණ a ධන a. හරි. දැන් පුතාලා ඔන්න දැන් නිකමට බලන්න උදයන්ග සර්ගේ ටියුට් එක තියෙනවා නම් ටියුට් එකේ තියෙන මෙන්න මේ ගාන චුට්ටක් බලා ගන්න. ටියුට් එක මේ වෙනකොට කාගෙත් ගාව ඇති 12 වෙනි ගාන. ටියුට් එකේ 12 වෙනි ගාන තියෙනවා නම් බලා ගන්න. අනිවාර්යෙන් ටියුට් එක මේ වෙනකොට ළඟ තියෙන්න ඕන. ටියුට් එක නැති කාණ්ඩේ කලබල වෙන්න එපා. දැනට මම මේ බලා ගන්න විතරයි කියලා ලබන සතිය වෙනකොට ටියුට් එක තියෙන්න ඕන. ලබන සතිය මම මේ ගණන් ටික හදනවා. බලන්න ඒකේ බලහේ ආ කොටස. බලන්න දීපු ප්‍රශ්න ටික පොඩ්ඩක් බලන්න. අවසාන ටික රෝම ඉලක්කම් 4 5 6. ශ්‍රිතේ ඍණව පවතින x යගේ පරාසය. ශ්‍රිතේ ඍණව අඩුවන x යගේ පරාසය. ඊළඟට ශ්‍රිතේ ඍණව වැඩිවන x යගේ පරාසය. පුතාලා මම කියන දේ බොරුවක් කියලා දැනෙනවා නම් පුතාලා උදයන්ග සර්ගේ මේ පාස් පේපර්ස් පොත් තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ පහුගිය විභාග ප්‍රශ්නෝත්තර. අන්නේ පාස් පේපර් අරගෙන බලන්න. ඒකෙත් හැම ගානකම ප්‍රස්තාර හැම ගානකම එක තියෙනවා. පරාසයක් නෝම තමයි. ඍණව අඩුවන, ඍණව වැඩිවන, ඍණවන ඒ මොකක් හරි අහනවා. තේරුණාද? හරි. හරි. දැන් මම ගානක් දෙන්න හදන්නේ. තව එක දෙයක් කියලා දෙන්න ඕන. ලියන්න මෙන්න මේක මාතෘකාව ලියන්න. මාතෘකාව ලියන්න. මාතෘකාව ලියන්න. y සමානයි c විට y සමානයි c විට y සමානයි c විට y සමානයි c විට y සමානයි ax වර්ග ධන b y සමානයි c විට y සමානයි ax වර්ග ධන b ශ්‍රිතවල අගයන් සෙවීම y සමානයි c විට y සමානයි ax වර්ග ධන b හි අගයන් සෙවීම. ඕ පුතේ සාමාන්‍ය ගුරුවරයෙක්ගෙන් අතින් කෙරෙන්නේ නැති දේවල්. මේව කරන්නේ නැහැ. කොහොමද දැන් ඉස්කෝලේ පටන් ගත්තම පුදුම ස්පීඩ් එකකින් යාවි පුතාට හිතා ගන්න බැරි මට්ටමේ. බොහෝ විට මට හිතෙන්නේ 11 පටන් ගනි. ඔයාලට 10 උගන්නන එකක් නැහැ. ඉස්කෝලේ පටන් ගත්තම මමත් තීරණය කරලා තියෙන්නේ 11 වසර 10 පැත්තෙන් තියලා 11 කරන්න. කොහොමත් ගොඩක් ගුරුවරු ඔක තමයි තීරණය කරන්නේ. මමත් ඉස්කෝලේ එහෙම තමයි කරන්නේ. අහගෙන ඉන්න. y සමානයි c විට y සමානයි ax b හි අගයන් සෙවීම බලාගෙන ඉන්න. සුපිරියට කියලා දෙනෝ එක පාරක් හොඳට අහන් ඉන්න. එච්චරයි වෙන්න ඕන. පෑන පැත්තකින් තියන්න. right බලාගෙන ඉන්න. හරි. පෑන පැත්තකින් තියාගන්න. හරි. පුතේ අහගෙන ඉන්න. අපිට මෙන්න මෙහෙම කියනවා. හොඳට බලාගෙන ඉන්න. මේක ගානකදීම කළා පෙන්නනවා නම් තමයි හොඳ.
දැනට අහගෙන ඉන්න. උදාහරණයකුත් එක්ක මම කරලා දෙන්නම්. පොඩක් බලාගෙන ඉන්න. අංක 1. අපිට කියනවා y සමානයි 3 විට y සමානයි 3 විට y සමානයි 2x වර්ග ධන 1 y සමානයි 2x වර්ග ධන 1 හි අගය සොයන්න හි x අගයන් සොයන්න. හරි ලස්සන කතන්දරයක් පෑන පැත්තකින් තියන්න. අපිට කියනවා පුතේ y සමානයි 3 වන විට විභාගෙට කියන්නේ ඔහොමයි. විභාගෙට කියන්නේ y සමානයි 3 වන විට y සමානයි 2x වර්ග ධන 1 හි x අගයන් සොයන්න. ඔන්න බලා ගන්න. පට්ටම ලීසි. මමනේ කියන්නේ. ඉගෙන ගන්න දෙයක් නැහැ. හරිද? මම කියන්නේ මේක පට්ටපල් බොරුවක්. තාම සියුම් කාරණයක් තියෙන්නේ. අහගෙන ඉන්න. කරන්න තියෙන්නේ මෙච්චරයි. අහගෙන ඉන්න. දැන් පුතාලා විභාගෙදී ප්‍රස්ථාරේ කොහොමත් අඳිනවනේ. චුට්ටක් බලාගෙන ඉන්න. දැන් විභාගෙදී පුතාලා කොහොමත් ප්‍රස්ථාරේ ඔහොම ඇඳලා තියෙන්නේ. මම මේ කටු සටහනක් දෙන්නේ හොඳ. මම මෙතන ධන 1 කටු සටහනක් දෙන්නේ. මේක තමයි y සමානයි 2x වර්ග ධන 1. බලාගෙන ඉන්න. හරි. දැන් අපිට කියනවා y සමානයි 3 වෙන විට. දැන් මේ ප්‍රස්ථාරය වල ඇඳනේ. අඳින එකේ අවුලක් ඔයාලට නැහනේ. ප්‍රස්ථාරය අඳින්න ඔයාලට අවුලක් නැහැ. අපිට කියනවා y සමානයි 3 වන විට x අගයන් හොයන්නලු. කොහොමද කරන්නේ? පට්ට ලේසි. මෙන්න බලන්න. කරන්නේ මෙහෙමයි. y ගේ 3 තියෙන්නේ මේ y ගේ 3 තියෙන්නේ යන්න 3 ගාවට. y ගේ ධන 3 තියෙන්නේ එතෙන්ට යන්න. එතෙන්ට ගිහිල්ලා අඩි රූල තියලා ගහන්න සරල රේඛාවක්. අහගෙන ඉන්න. y ගේ 3නේ y ගේ 3 ගාවට ගිහිල්ලා y ගේ 3 ගාවට ගිහිල්ලා ගහන්න ඉරක්. ගැහුවට පස්සේ තැන් දෙකකදී කැපෙනව නේව. එතන ඉඳලා ගහන්න කඩ ඉරක් ලම්බක රේඛාවක්. අඩි රූල තියලා ඔයාලට ප්‍රස්ථාර කොලේ මේව ගහන්න පට්ට ලේසි. හරි. නැවතත් කියනවා y ගේ 3 ගාවින් සරල රේඛාවක් ගහලා ප්‍රස්ථාරේ කැපෙන තැන තියෙන්නේ. එතන ඉඳන් අන්න එහෙම ගන්න. අන්න ඒක තමයි උත්තරේ. පැහැදිලිද? එහෙනම් අපි හිතමු මෙතන ආව කියලා දෙකයි. හරි. අපි හිතමු මෙතන දෙකාව කියලා. නිකමට හිතමු. මෙතන ඍණ දෙකාව. එහෙනම් උත්තරේ වෙන්නේ x සමානයි ධන 2යි x සමානයි ඍණ 2යි. එහෙනම් උත්තරය වෙන්නේ x සමානයි ධන 2යි x සමානයි ඍණ 2යි. පැහැදිලිද? මම මේව නිකන් දැම්මේ. හදිස්සියෙන් හරි ඔකට එන්න පුළුවන් ඕනනම් 1.5ක් දශම එන්නත් පුළුවන්. හරි. 1.5යි ඍණ 1.5යි එහෙම එන්නත් පුළුවන්. වැඩේ තේරුණාද? ආයිමක් කියනවා. විභාගයට කිව්වොත් උඹලට y වන විට මේ ස්විතේ අගය හොයන්න කිව්වොත් ඒක ඇඳලානේ තියෙන්නේ. කෙලින්ම කරන්නේ y ගාවින් y ගේ 3 ගාවින් ඉරක් ගැහුවා. කැපෙන තැන් දෙකේ ඉඳලා ලම්බක රේඛා දෙකක් ගැහුවා. එච්චරයි. තේරුණු කට්ටියට උස්සන්න. right. දැන් මේක ලියලා මේක ඇඳ ගන්න. ලස්සනට ඇඳ ගන්න. බෝඩ් එක නොබල අඳින්න. ඉක්මන් කරන්න.
හරිද පුතේ? හරි. ලස්සනට ඇඳ ගන්න පුතේ. දැන් ඔයායි මායි ඇඳනේ අර මේ ප්‍රස්ථාරයක් පන්තිය පටන් ගත්ත ගමන් ප්‍රස්ථාරයක් ඇඳ මතකද? මෙන්න මෙහෙම. එතෙන්ට යන්නකෝ. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අපි ඇඳාද? y සමානයි 2x වර්ග ඍණ 3 ඇඳනේ. ඇඳද? හරි. යන්න එතෙන්ට ගිහිල්ලා ටක් ගාලා හොයන්න. දැන් අපි කලින් ඇඳපු ප්‍රස්ථාර තියෙන්නේ. මෙන්න මේක අපි ඇඳා. y සමානයි 2x වර්ග ඍණ 3 ඇඳනේ. අන්න ඒක හොයන්න. y සමානයි 2 වන විට x අගයන් හොයන්න. ටක් ගාලා හොයන්න. y සමානයි 2 වෙන විට x අගයන් හොයන්න. කොහොම කරන්නේ? ඉක්මන් කරන්න. තරින්දු තේරුණාද පුතේ? ඉක්මන් කරන්න. අපි ඇඳනේ y සමානයි 2x වර්ග ඍණ 3 කියලා සුවිතයක්. අන්න ඒකේ y සමානයි 2 වන විට x අගයන් සොයන්න. y සමානයි 2 වන විට x අගයන් සොයන්න. හොයපු කාණ්ඩේ උත්තර දාන්න බලන්න. හොයපු කාණ්ඩේ උත්තර දාන්න බලන්න. කොහොම කරන්නේ? ඔන්න මෙහෙම එන්නේ. ඔන්න බලා ගන්න. දැන් අපි ඇඳනේ මේ වගේ. දැන් අපි දෙගොල්ලම එකටනේ ඇඳේ. ඒ නිසා ඉතින් ඔකේ තියෙන්න එපා. ඔන්න ඔහමනේ ආවේ. ඇත්තටම ඕක තමයි ආවේ. y සමානයි 2x වර්ග ඍණ 3. හරි? දැන් අපෙන් අහන්නේ y සමානයි 2 වන විට. එහෙනම් පුතේ y ගේ 2 තියෙන්නේ. මෙන්න මේ හරිය. ධන 2 කෙලින් ඉරක් ගහන්න. ඉරක් ගහලා කැපෙන තැන් දෙක තියෙන්නේ. අන්න එතන ඉඳලා ලම්බක රේඛා දෙකක් ගහන්න. කීයද ආවේ? ඔව්. සමහරුන්ට ඇවිල්ලා තියෙනවා 1.6යි ඍණ 1.6යි. ඔව්. සමහරුන්ට ඔක චුට්ටක් මෙහෙ වෙන්න පුළුවන්. ඒ මොකොස? ඇයි පුතේ ඔක අතින් ඇඳපු ඉරක්නේ. ප්‍රස්ථාරයේ අතින් ඇඳපු ඉරක්. ඒ නිසා 1.5වත් හරි. ඒ වගේම 1.7වත් හරි. දශමයක් එහෙ මෙහෙ දශමයක් උඩට පල්ලෙහාට ගියාට අවුලක් නැහැ. මොකද අතින් අඳින රේඛාවක්නේ. අතින් අඳින රේඛාවක් නිසා අවුලක් නැහැ. හරි. එහෙනම් ගෙදර වැඩ ලියා ගන්න. පාඩම ඉවරයි. තව එකක් තියෙනවා. අරිත ලබන සතියේ මට මතක් කරන්න තව එකක් තියෙනවා. ඒක දැන් කියලා දුන්නොත් ඔළුව අවුල් යනවා. ඒ නිසා ඒක ලබන සතියේ කියලා දෙන්න. ප්‍රස්ථාර පාඩමේ සියලුම අභ්‍යාස ටික කරන් එන්න පුළුවන්. මේ මුළු ටියුට් එකම කරන් එන්න. කරලා පුළුවන් නම් අමාරු ප්‍රශ්න සර්ට යොමු කරන්න. ලබන සතියේ ඒ අමාරු ප්‍රශ්න ටික අරගෙන සාකච්ඡා කරමු. දඩ ගණන් සෙට් එකක් තියෙනවා. සුපිරි ගණන් සෙට් එකක් තියෙනවා. තියරි ඉවරයි. තියරි තව එක මාතෘකාවක් තියෙන එක පොඩි මාතෘකාවක්. ඒක පැත්තකට කරන්න.
අනිත් ඔක්කොම කරන්න. හරිනේ? මට යන්න අවසරයි. පාඩම හොඳයි කියලා හිතනවා නම් චූටි කමෙන්ට් එකක් දාන්න. දන්නෝනේ නම්බරේ 07125186696. අම්මෝ සර් ගියපු උඩ බලාපල්ලකෝ. ඉංග්‍රීසියෙන් කියන්නේ. හරි. අයිබෝන්. බුදු සරණයි. ලබන සතිය හම්බෙමු. හරි.